තෙරුවන් සරණින් දලදා සමුදු බෙලෙන් සුපින්වත් ඔබ හැම දිනාටම සියලු යහපතම උදා වේවා. සදහවතුනි නිර්මල ලෝතුරු ශ්‍රී සද්ධර්මය සුපින්වත් ඔබේ හිත සුව පිණිස සුවිසිපය පුරාම sannivedanaya කරන බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබ වෙනුවෙන් sannivedanaya කරන නැවුම් සද්ධර්මානුශාසනා මාලාව. බුදුමග සද්ධර්මානුශාසනා මාලාවේ හඳුන්වා දීමේ වැඩසටහන අපි අද දවසේදී මෙලෙසින් ඔබ හමුවට රැගෙන එන්නට මේ සූදානම් වෙන මොහොත. සදහවතුනි මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළ වූ ආරාධනය පිළිගෙන පුණ්‍යවන්ත වූ ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුන පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය පොළුකස්වැවේ සද්ධාතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුතුනත්හි පැඳ සාදුනාත නන්වමින් ධම්සභා මණ්ඩපයේ වෙනුවෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවතුනි අද මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිය පින්බර දායකත්වයේ එකතු කරන්නේ නුගේගොඩ නාවලපාරේ සරසවි උද්‍යානයේ පදිංචි ආර්.ඩී. සේනාරත්න මහතා එවැගේම ජී.පී. සේනාරත්න මෙන්ම ප්‍රධාන පවුලේ පින්වත් පිරිස විශේෂයෙන්ම මේ පරලොව ගිය අනුර දර්ශන සේනාරත්න සොයුරාට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම පවුලේ හැම දිනාටත් නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබේ සිත් සතන් ධර්ම ඖෂධයෙන් සුවපත් කරන්නට නිරන්තරයෙන්ම නැවුම් වූ සතරමානුශාසනාවන් sannivedanaya කරනවා. එහෙමනම් සුපින්වත් ඔබේ සිත් සුවපත් කරන පරම චේතනාවෙන් යුතුව බෞද්ධ රූපවාහිනිය මේ නැවුම් සතරමානුශාසනා මාලාව බුදුමග නමින් ආරම්භ කරනවා අද දවසේ පටන්. අද මේ උතුම් වූ දේශනාව පූජනීය පළුගස්වැවේ සද්ධාතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ පවත්වන්නට යෙදුනත් ලබන සතියේ පටන් මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් වැඩම කරන පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ අප හැමදිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලබනවරව කන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජනීය මාංකඩවල සුදස්සන පින්වත් ස්වාමින් වහන්සේ. එහෙමනම් ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් ලබන සතියේ ඔබ වෙනුවෙන් ධර්මානුශාසනාව sannivedanaya කිරීමේ බලාපොරොත්තුවෙන් අපි අද දවසේදී මේ හඳුන්වා දීමේ වැඩසටහන පූජනීය පළුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේගෙන් ශ්‍රවණය කරමු. එහෙමනම් මෙතෙන් පටන් ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ උතුම් වූ දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට අපි নমස්කාර පූර්වකව සාදු නදින් ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා වන්දනීය පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත්නි. අද දවස තමන්ගේ ජීවිතයේ වැදගත් දවසක් බවට පත් කර ගැනීමේ උදාර චේතනාව මුල් කරගෙනයි ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. තමන්ගේ ජීවිතයේ එදිනෙදා නොයෙකුත් වැඩ කටයුතු වල නිරත වෙමින් සිටින මොහොතේක ධර්ම ශ්‍රවණය කිරීම සඳහා තමන්ගේ කය බොහෝම තැම්පත්ව එක අරමුණක ඉඳගෙන කටයුතු කරනවා. ඒ තුළින් තමන්ගේ ජීවිතයට මෙලොව වශයෙන් පරලොව වශයෙන් විශාල යහපතක් ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. උතුම් නිවනම සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා කියන උදාර චේතනාව, ඒ විශ්වාසය ඇති කරගෙනම ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ.
ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපේ මෙලොව ජීවිතයට සාර්ථක කරගන්නට වගේම පරලොව ජීවිතය සැපවත් කරගන්නටත් උපකාර වෙනවා. නමුත් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙ පහළ වෙන්නේ තුන් ලෝකවාසී සත්වයන්ට සසරේදීම ලැබෙන මහ විශාල දුක්ඛන්දරාවකින් ඈතර වීම පිණිස උතුම් වූ නිර්වාණගාමී ප්‍රතිපදාව ලෝකයට විවර කරන්නට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්නට ඕන වෙන්නේ මේ ලෝකයේ තුල අප විශාල දුක් ගැහැටකට ලක් වෙලා මහ විශාල දුකකින් යුක්තව ජීවත් වෙන්නේ. මෙන්න මේ දුක තුරන් කර ගැනීම පිණිස. නිර්වාණය කියලා කියන්නේ තණ්හාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච තැනට. භව ගමන සසර ගමන කෙලවර වෙච්ච තැනට. එහෙමනම් අපේ ඉලක්කය වෙන්නට ඕනේ නිර්වාණගාමී ප්‍රතිපදාවයි. ඒ නිසා ඔබ හැමදෙනාම තැම්පත් වෙලා කටයුතු කරන්නට ඕනේ තමන්ගේ ජීවිතයට අද දවසේදී ධර්මයෙන් මිදක් එකතු කරගන්නවා කියන චේතනාවෙන්. අද සමාජය ගත්තාම ධර්මයේ කෙනා විවිධාකාර විදිහට දකිනවා. කෙනෙක් තමන්ගේ ජීවිතයේ දුකක් කම්කටොලක් ඇති වෙච්ච වෙලාවට ධර්මය එකතු කරගන්නවා. සැප සතුට ළඟා වෙච්ච වෙලාවට ධර්මයේ මතකවත් නැහැ. ඒ වගේ ජීවත් වෙන පිරිසක් ඉන්නවා. එහෙම නැතිනම් අසනීපයක් කරදරයක් එහෙම නැතිනම් යම් ආකාරයකින් දුකකට පීඩාවකට පත් වුණ වෙලාවකට එය හොඳින්ම දැනුණ වෙලාවකට ධර්මයේ සිහිපත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වීම සිද්ධ කළේ අපේ මුළු ජීවිත කාලයේම මුළු ජීවිතේම එහෙම නැතිනම් මේ ලෝකෙම දුකින් යුක්තයි කියන එක. නමුත් අපිට අවස්ථාවට අනුකූලව දුක තේරුම් ගත්තා කියලා අපි කිව්වට දුක දැනගත්තා කියලා කිව්වට අපිට ඒ අවස්ථාවට අනුකූලව දැනුණ දුක ඊළඟ මොහොත වෙනකොට සැප සතුට ළඟා කරගත්තාම අර දුක කියන එක අපේ ජීවිතේ අමතක වීමකට ලක් වෙනවා. නමුත් අවබෝධයෙන් දුක තේරුම් ගත්තා නම් ජීවිතේ පුරාවට අපිට ලෝකයේ තුල ජීවත් වෙනවා කියලා කියන්නේ සම්පූර්ණ දුකක්මයි කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා අද ලෝකයේ හැම දිනෙකම ධර්මයේ තුල විවිධ පැතිකඩවල් ගවේෂණය කරනවා. විවිධ කරුණු මත දරනවා. තම තමන්ගේ පෞද්ගලික අදහස් වලින් නුවණයන් වලින් මේ ධර්මයේ තේරුම් ගැනීමට එහෙම නැතිනම් ධර්මයේ තුලින් ලෝකේ බෙදා වෙන් කරන්නට ගත්තොත් ඒ තුල විශාල අගතියකටපත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. සමහර පිරිස බැහැරින් බලලා මේ කෙනා සිල්වත්, මේ කෙනා ගුණවත්, එහෙම නැතිනම් මේ කෙනා දුස්සීලයි, මේ කෙනා තුල අගුණ දුර්වලකම් වලින් යුක්තයි කියලා දකිනවා. ඒ අනුව කතා කරනවා, විවේචනය කරනවා. නොයෙකුත් ආකාරයෙන් ගැටලු ඇති කරනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය ආදී මේ දේවල් තුල ඉඳලා කටයුතු කරනවා. එහෙම කටයුතු කරන පිරිස කොයිම වෙලාවකවත් ඒ අයට හැකියාවක් ලැබෙන්නේ නැහැ තව කෙනෙකුගේ ජීවිතය තුළ තිබෙන පුද්ගල භාවයෙන් අරගත්ත ස්වභාවය අවබෝධ කරගන්නට. මේ සඳහා හරි ලස්සන සූත්‍ර දේශනාවක් හම්බ වෙනවා. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයට අයිති ධම්මික වග්ගයේ සඳහන් වෙන මිගසාල සූත්‍ර දේශනාව ගත්තාම මේ තුල විශාල කරුණු ගොඩක් අපේ ජීවිතය තුළ කතා බහ කරන්නට පුළුවන්කම ලැබෙනවා. මම මේ සූත්‍ර දේශනාවෙන් ඔබට කරුණු කාරණාවන් පැහැදිලි කරලා දෙන්නට උත්සාහවත් වෙන්නම්.
ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න අවදීදී බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක ධූරයෙන් යුක්ත වුණ ආනන්ද ස්වාමින් වහන්සේ මේ මිගසාල උපාසිකාවගේ නිවසට වැඩම කරන්නට යෙදුණා. මේ මිගසාල උපාසිකාවත් සමග කතා බහ කරනකොට මේ මිගසාල උපාසිකාව ආනන්ද හාමුදුරන් වහන්සේ විශේෂ කරුණකින් දැනුවත් කිරීමක් කළා. ඒ තමයි තමන්ගේ පියා පූර්ණ සිටුවරයා එහෙම නැතිනම් පූර්ණ පියා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නට යෙදුණා. අවසාන කාලෙදී තමන්ගේ පවුලෙන් වෙන් වෙලා බ්‍රහ්මචාරීව ජීවත් වෙන්නට පුරුදු වෙලා කටයුතු කළා. කාලයගේ ඇවෑමෙන් මිය පරලොව යන්නට යෙදුණා. මේ පූර්ණ පියාණන් පිළිබඳව සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක පැහැදිලි කරන්න දේශනා කළා, විස්තර කළා. මේ පූර්ණ පියා මිය පරලොව ගිහිල්ලා තුසිත දිව්‍ය ලෝකයේ උප්පත්තියකට පත් වුණා කියලා. ඒ වගේම මතක් කරනවා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන දුරු කරලා කාමරාගයයි පටිගයයි යටපත් කරගන්නට යෙදුණ. එහෙම නැතිනම් සකදාගාමී ඵලයට පත්වන්නට යෙදුණ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණා කියලා සිහිපත් කරනවා. ඒ වගේම මේ මිගසාල උපාසිකාවට හිටියා තමන්ගේ පිය පාර්ශවයේ සහෝදරයෙක්. එහෙම නැත්නම් අපිට තේරෙන විදිහට කිව්වොත් සුළු පියා, එහෙම නැතිනම් බාප්පා. මේ සුළු පියාගේ නම ඉසිදත්ත. මේ ඉසිදත්තත් ගිහි ජීවිතය ගත කරමින් කාමභෝගී ජීවිතයක් ගත කරන්නට යෙදුණා. විවාහ ජීවිතය තුළ මේ තුන ධර්මයන්ගේ යෙදෙමින් කටයුතු කරලා කාලයගේ අවෑමෙන් මිය පරලොව යන්නට යෙදුණා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මේ ඉසිදත්ත පිළිබඳවත් දේශනා කරනවා. මේ ඉසිදත්තත් මරණින් මත්තේ තුසිත දිව්‍ය ලෝකයේම උප්පත්තියකට පත් වුණා. ඒ වගේම මේ ඉසිදත්ත පූර්ණ වගේම සකදාගාමී භාවයට, ආර්ය භාවයට පත් වුණා කියලා පෙන්වනවා. සකදාගාමී ඵලයට පත් වෙලා තිබෙනවා. ඉතින් මෙතනදී මේ මිගසාල උපාසිකාවට ගැටලුවක් ඇති වෙනවා. පූර්ණ පියාණන් බ්‍රහ්මචාරීව ගත කළා. ඒ වගේම ඉසිදත්ත සුළු පියාණන් අබ්‍රහ්මචාරීව ගත කළා. නමුත් මේ දෙන්න මරණින් පස්සේ දෙන්නාගේම උප්පත්තිය තුසිත දිව්‍ය ලෝකයේත්, ඒ වගේම දෙන්නාගේ ස්වභාවය සකදාගාමී භාවයටත් පත් වෙලා තිබෙනවා කියන මෙන්න මේ කාරණය බුදුරජාණන් වහන්සේ කොහොමද විස්තර කරන්නේ? මේ දෙන්නගේ ස්වභාවයන් දෙකක්. මේ ස්වභාව දෙක කොහොමද අර්ථවත් කරන්නේ? කියන මෙන්න මේ ප්‍රශ්නය තමයි එදා ආනන්ද ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ. ආනන්ද ස්වාමින් වහන්සේ මේ පිළිබඳව කරුණු කාරණාවන් පැහැදිලි කරන්නට මත්තෙන් මේ ප්‍රශ්නය රැගෙන යනවා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට. භාගතුන් වහන්සේ ළඟට සමීපයට වැඩම කරලා වන්දනාමාන කරලා එකත් පසුක වාඩි වෙලා මේ ආනන්ද ස්වාමින් වහන්සේ මේ සිදුවීම භාගතුන් වහන්සේට සිහිපත් කරනවා. එතනදී භාගතුන් වහන්සේ මේ කාරණාව ශ්‍රවණය කරලා මතක් කරනවා ආනන්දය පුද්ගලයන්ගේ ස්වභාවය පිළිබඳව, ඒ ගති ලක්ෂණයන් පිළිබඳව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට හැර වෙනත් යම් කෙනෙක් දකින්නට පුළුවන් කමක් නැහැ. දකිනවා නම් ඒත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හා සමගම සම වෙන්නේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටමයි කියලා. එහෙම මතක් කළ ඉන්ද්‍රිය පරව පරියත්ති ඥානීය පිළිබඳවත් සිහිපත් කළ දෙනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට
මතක් කරනවා මේ ලෝකේ පුද්ගලයන් 6 දෙනෙක් විද්‍යමාන වෙනවා. මේ පුද්ගලයන් 6 දෙනා ස්වභාවයෙන් වෙන් කළ හඳුනා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වගේ එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේට පමණයි. එහෙම නැතිනම් මේ වගේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම පමණයි කියලා. මිගසාල උපාසිකාවගේ නුවණ බොහොම ලාමකයි, අව්‍යක්තයි, බොහොම පටුවට හිතන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා කොහොම හිතලා කල්පනා කළත් මේ මිගසාල උපාසිකාවට පුළුවන් කමක් නැහැ මේ දෙන්නගේ ස්වභාවය තේරුම් ගන්නට, අවබෝධ කරගන්නට. මෙන්න මෙතනදී අපිට කල්පනා කරන්න වෙනවා අද වර්තමාන සමාජයේ ගත්තහම බැහැරින් බලලා සිල්වත් බව සහ දුස්සීල බව පිළිබඳව සමාජයේ නොයෙකුත් අදහස් දරනවා, මති මතාන්තර දරනවා. නොයෙකුත් චෝදනා අපහාස එල්ල කරනවා. බැහැරින් බලලා ඒ විදිහට කල්පනා කළාම ඒ අයගේ ජීවිතවලට අගතියක්ම සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ පුද්ගලයන් 6 දෙනා පිළිබඳව මනාව තේරුම් අරගෙන කටයුතු කිරීම බෞද්ධයන් හැටියට අපි හැම කෙනෙකුගේම යුතුයකමක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයන් පිළිබඳව දේශනා කරනවා. එක පුද්ගලයෙක් ඉන්නවා සෝරත පුද්ගලයෙක්. මේ සෝරත පුද්ගලයා කියලා කියන්නේ හික්මිච්ච කෙනෙක්. සීලය තුල බොහොම හික්මිලා යහපත්ව කටයුතු කරනවා. සක්බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ඇසුර හොඳින්ම පවත්වාගෙන යනවා. හැබැයි මෙහෙම කටයුතු කළාට මේ පුද්ගලයා ඇසීමෙන් එහෙම නැතිනම් ධර්ම ශ්‍රවණය කරලා එහෙම නැතිනම් දහම් කරුණු අහලා ඒ ඇසීමෙන් කළ යුතු කාරණා ටිකක් තියෙන හික්මෙන්න ඕන, ප්‍රහාණය කරන්නට ඕන. ඒ සියලු කරුණු සිද්ධ කරන්නේ නැහැ. හික්මෙනව විතරයි. බොහොම සංවරව කටයුතු කරනවා විතරයි. නමුත් ධර්ම ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරන ධර්මතාවයන් වලට අනුකූලව කටයුතු කරන්නට පුරුදු වෙන්නේ නැහැ. බහුශ්‍රృతභාවයකටපත් වෙන්නේ නැහැ. බොහෝ ඇසූ පිරූතෙන් ඇතිව කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම තමයි දිට්ඨියෙන් එහෙම නැතිනම් සම්මා දිට්ඨියටපත් වීම සඳහා දිට්ඨි සම්පන්නයෙක් බවට පත්වීම පිණිස දර්ශනීයෙන් ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරන්නේ නැහැ. මේ විදිහට කටයුතු නොකිරීම නිසා තැම්පත් උනත් බොහොම හික්මිච්ච කෙනෙක් වුණත් තැම්පත් විමුක්තියක් ලබන්නේ නැහැ. ඒ වගේම කය මිදීමෙන් මරණින් පස්සේ පිරිහීමකට ලක් වෙනවා. උසස් භාවයකට පැමිණෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. විශේෂගාමී බවකට එහෙම නැතිනම් අධිගමයකට මාර්ගඵලයකට පත් වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියලා පෙන්නනවා. මේ පළවෙනි පුද්ගලයා හොඳට හික්මනවා. බලපුවහම හරිම සංවරයි. බලපුවහම බැහැරින් බලපුවහම කෙනෙකුට හිතෙනවා බොහෝම සංවරව බොහෝම හික්මෙච්ච කෙනෙක් කියලා. නමුත් ඒ කෙනාගේ බැහැරින්ම බලලා තීරණයක් ගත්තට අපිට ඒ පුද්ගලයා තුල අන්තර්ගත වෙන අවබෝධයේ නුවණ පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. වික්ත විසරද පිරිසක් ඇසුරු කරන්නේ නැහැ. ඒ වගේ මේ ධර්ම කරුණු මෙනෙහි කරලා ඒ වගේම ditthi සම්පන්නෙක් බවට පත්වීමට අවශ්‍ය කරන දර්ශනීය පිළිබඳව හොයලා බලලා කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා මේ කෙනා පිරිහීමකට ලක් වෙනවා. කොච්චර සිල්වත් බවක් එහෙම නැතිනම් කොච්චර සංවර බවකින් යුක්තව කටයුතු කළත් ඒ කෙනාගේ ස්වභාවය බැහැරින් බලලා තීරණය කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා පෙන්නනවා. ඔන්න පළවෙනි පුද්ගලයාගේ ස්වභාවය. දෙවෙනි පුද්ගලයාගේ ස්වභාවය පෙන්නනවා මේ කෙනත් සෝරතයි. බොහොම හික්මිච්ච කෙනෙක්. බොහොම සංවරයෙන් යුක්ත කෙනෙක්. හැබැයි මේ කෙනාගේ විශේෂත්වයක් තිබෙනවා. මේ කෙනා සක්බ්‍රහ්මචාරීන් වහන්සේලා ඇසුරු කරනවා. ඇසුරු කරලා ඇසීමෙන් දුරු කළ යුතු කටයුතු කළ යුතු දේ නොකළ යුතු දේ වෙන් කරලා හඳුනගෙන කළ යුතු දේ පමණක් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ වගේම බහුශ්‍රృతභාවයෙන්ට යුක්තව කටයුතු කරන බොහෝ ඇසූ පිළිවෙත් තැන් පිළිබඳව මේ කෙනාට හොඳ නුවණක් තිබෙනවා. ධර්මයේ පිළිබඳව හොඳ නුවණක් තිබෙනවා. ඒ වගේම දිට්ඨි සම්පන්නෙක් වීමට කළ යුතු දර්ශනීයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයන් පිළිබඳව මනා වැටහීමක් අවබෝධයක් තිබෙනවා. ඒ අනුව කටයුතු කරනවා. ඒ වගේම මේ පුද්ගලයා තැම්පත් වෙනවා විතරක් නෙමෙයි විමුක්තියක් ලබනවා. ධර්මයේ විමුක්තිය, චේතෝ විමුක්තියක්
පඤ්ඤා විමුක්තියක් ලබන්නට ඒ කෙනා සුදුස්සෙක් බවට පත් වෙනවා. කය බිඳීමෙන් මරණින් මත්තේ පිරිහීමකට ලක් වෙන්නේ නැහැ. ඒ කෙනා නැවත නැවතත් තව දුරටත් මාර්ගඵල අභියස ඉදිරියට ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වෙලා මේ ලෝකෙන් ඈතර වෙන ලෝකෝත්තර භාවයට පත් වෙන නිර්වාණගාමී ප්‍රතිපදාව පූර්ණේ කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. උසස් භාවයටම පැමිණෙනවා, විශේෂ අධිගමයන් වලටම ලක් වෙනවා කියලා පැහැදිලි කරනවා. දැන් අපි පුද්ගලයන් දෙන්නෙක් පිළිබඳව කතා කළා. පළවෙනි පුද්ගලයා හික්මෙනවා. හැබැයි හික්මුණාට ගුණධර්මයන් තුලින් ගත්තාම ආධ්‍යාත්මික පැත්ත දියුණු කරන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. බැහැරින් හික්මෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. අද වර්තමානයේ අපි මේ චරිත දෙක අරගෙන කතා කළොත් කෙනෙකුට දකින්නට පුළුවන්කම තියෙයි. බොහෝසේ හික්මිච්ච, බොහෝසේ සංවර වෙච්ච පුද්ගලයෝ. හැබැයි ඒ බැහැරින් කරන ලද හික්මීමක්, සංවරකමක්. අපි බොහෝ දුරට අපහැදෙන්නේ මේ බැහැරින් තියෙන හික්මීමට. කෙනෙක් සමහර විට ස්වාමින් වහන්සේ නමක් වේවා, එහෙම නැතිනම් ගිහි පින්වත් කෙනෙක් වේවා. දකින්නකොට ඒ පුද්ගලයාගේ බාහිර ස්වභාවය අනුව ඒ කෙනා හික්මිච්ච කෙනෙක් කියලා ඒ ස්වභාවයෙන්ම අපි තීරණය කරනවා. ඒ දිහා බලලා බොහෝම හොඳ යහපත් කෙනෙක් කියලා තීරණය කරනවා. නමුත් ඒ කෙනා හික්මිච්ච ස්වરૂපය රඟ දක්වන, එහෙම නැතිනම් ඒ විදිහට අනුව පෙනී හිටින, ඒ අනුව කටයුතු කරන කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් ඒ කෙනාගේ ආධ්‍යාත්මික පැත්තෙන් ඒ කෙනාගේ ජීවිතය තුළ ගත්තාම අගුණ දුර්වලකම් ගොඩාක් අන්තර්ගත වෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් අපිට මේ කෙනාට චෝදනා කරන්නට අයිතියක් නැහැ. මේ කෙනා පිළිබඳව අපි හරියමං විදිහට අවබෝධ කරගන්න පුළුවන් හැකියාව අප සතු නැති නිසා. ඒ නිසා අපි ඒ කෙනාට චෝදනා කරන්නට බෑ. කොයිම අවස්ථාවකවත් ඒ කෙනාගේ මට්ටමින් ඒ කෙනා සිල්වත් කෙනෙක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. අගුණ දුර්වලකම් ආධ්‍යාත්මික පැත්තේ තියෙන්නට පුළුවන්. හැබැයි අපිට චෝදනා කරන්නට පුළුවන් කමක් නැහැ. චෝදනා කිරීම නිසාම අපේ ජීවිතයේ අගතියටමපත් වෙන්නට, දුගතියටපත් වෙන්නට හේතුවක් වෙනවා. ඊළඟ දෙවෙනි පුද්ගලයා සෝරතයි, හික්මෙනවා. හික්මෙනවා විතරක් නෙමෙයි, ආධ්‍යාත්මික පැත්තෙනුත් මේ කෙනාගේ ජීවිතය දියුණු කරගන්නට උත්සාහවත් වෙන කෙනෙක්. වික්ත විසරද සග්බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ඇසුර, ඒ අහන පණිවිඩය අනුව ක්‍රියාත්මක වෙන ගතිය, ඒ වගේම දර්ශනයෙන් යුක්තව කටයුතු කරන්නට, ඒ දර්ශනයට අනුව කටයුතු සූදානම් කරගන්නවා, තමන්ගේ ජීවිතය තුළින් දකින්නට උත්සාහවත් වෙනවා. හැබැයි මේ කෙනාගේ බහැර ස්වභාවය හික්මිච්ච ස්වභාවයකින් යුක්තයි. හැබැයි ආධ්‍යාත්මික පැත්ත මේ කෙනාගේ ඊට වැඩිය මහා විශාල වශයෙන් දකින්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ පුද්ගලයෝ දෙන්නාගේ ස්වභාවය අනුව අපිට තීරණය කරන්නට බෑ මේ කෙනා මෙහෙමයි, මේ කෙනා මෙහෙමයි කියලා දෙන්න අතර වෙනස්කමක් අපේ මට්ටමින් දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඊළඟ තුන්වෙනි පුද්ගලයා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධය හා මානයෙන් යුක්තව, ඒ ක්‍රෝධයෙන් හා මානයෙන් යුක්තව කලින් කලට ලෝභය ඇසුරු කරනවා. එක පුද්ගලයෙක් ඉන්නවා ක්‍රෝධය සහ මාන්නය තියෙනවා. මේ පුද්ගලයා තුළ කලින් කලට ලෝභ සහගත ස්වභාවයන් ඇසුරු කරනවා. බැලූ බැල්මටම ක්‍රෝධයෙන් සහ මාන්නයෙන් ඉන්න පුද්ගලයෙක් අපිට විද්‍යමාන වෙනවා. මේ ක්‍රෝධයෙන් හා මාන්නයෙන් යුක්තව දකින මේ පුද්ගලයාගේ අවස්ථාවට අනුකූලව ලෝභ සහගත ස්වභාවයක් දකින්නට ලැබෙනවා. ලෝභ සහගත ස්වභාවයේ දකිනකොට අපිට තීරණය වෙනවා මේ කෙනා නම් කිසිම හික්මීමක් නැති, කිසිම ධර්මයක හික්මිලා නැති පුද්ගලයෙක් හැටියට. නමුත් පින්වත්නි, සමහර ලෝභය සහ සමහර අවස්ථාවල ක්‍රෝධය සහ මාන්නයෙන් යුක්තව ඉඳහිට ලෝභයෙන් යුක්ත වෙන මේ පුද්ගලයාගේ දෙන්නෙක් විද්‍යමාන වෙනවා. එක්කෙනෙක් තමයි ලෝභය සහ ක්‍රෝධය මාන්නයෙන් යුක්තව කටයුතු කරන මේ පුද්ගලයා බහුශ්‍රත විසරද සග්බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ඇසුරක් තිබුණත් ඒ අහන දේවල් වලට අනුව හික්මීමක් ඇති කරගන්නේ නැහැ. ධර්මයට අනුකූලව කටයුතු කරන්නේ නැහැ. වික්ත විසරදයන්ගේ ඒ දැනගත් දේන් බහුශ්‍රතභාවයට පත් වෙන්නේ නැහැ. ඒ වගේම දිට්ඨියෙන් ප්‍රහාණය කළ යුතු, දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කරන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. ඉතින් මේ පුද්ගලයා තැම්පත් වෙච්ච පුද්ගලයෙක් බවට පත් උනත්, එහෙමපත් නොවුනත් ඒ ස්වභාවයෙන් අපිට ක්‍රෝධයේ මාන්නයේ පිළිඹු වෙලා තිබෙනවා. යම් යම් වෙලාවලට තැම්පත් වෙච්ච පුද්ගලයෙක් විදිහට පෙනේවි.
විටින් විට ඒ කෙනාගේ ලෝභය ඉස්මතු වෙලා පේනවා. ක්‍රෝධේ මාන්න ඉස්මතු වෙලා පෙනෙනවා. ඒ නිසා මේ කෙනා විමුක්තිය නොලබනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වගේ පුද්ගලයෙක් කය බිඳීමෙන් පස්සේ මරණින් මත්තේ පිරිහීමකට ලක් වෙනවා. උසස් භාවයකටපත් වෙන්නේ නැහැ කියලා පැහැදිලි කරනවා. ඉතින් විශේෂ ගාමිත්වයකටපත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අධිගමයකටපත් වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියලා. ඊළඟට හතරවෙනි පුද්ගලයා හැටියට පෙන්වන්නේත් මේ වගේම ක්‍රෝධයෙන් මාන්නයෙන් යුක්තව කටයුතු කරනවා. විටින් විට ලෝභයත් උපදිනවා. මේ ක්‍රෝධයෙන් හා මාන්නයෙන් යුක්තව කටයුතු කරන මේ පුද්ගලයාගේ විටින් විට ලෝභය ඉස්මතු වෙලා කටයුතු කරනවා. නමුත් වික්ත විසරද සක්බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ මනා ඇසුරක් ලැබමින් ඒ උන්වහන්සේලා මතක් කරලා දෙන සිහිපත් කරලා දෙන විදිහට ඒ හොඳට ශ්‍රවණය කරලා ඊට අනුකූලව හික්මීමක් ඇති කර ගන්නවා කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි වික්ත විසරද බහුශ්‍රත භාවයටපත් වෙනවා. ඇසුව පිරිවුතන් ඇති බොහෝ ඇසුව පිරිවුතන් ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම දිට්ඨියෙන් ප්‍රහාණය කළ යුතු ධර්මතාවයන් ප්‍රහාණය කරන්නට උත්සාහවත් වෙන ඒ මග යන පුද්ගලයෙක් බවට පත් වෙනවා. කෙනෙකුට පෙනෙන්නේ ක්‍රෝධයෙන් මාන්නයෙන් යුක්තව ඉඳහිට ලෝභයෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයෙක් විදිහටයි. නමුත් මේ කෙනාගේ අතුලාන්තයේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්නට බොහෝ වෙහෙසෙන බහුශ්‍රතභාවයෙන් යුක්තව දර්ශනයට අනුකූලව කටයුතු කරන්නට උත්සාහවත් වෙන කෙනෙක්. ඒ ටික කෙනෙකුට දකින්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා කෙනෙක් දකින්නේ ඊර්ෂ්‍යාව, එහෙම නැතිනම් ක්‍රෝධය, මාන්නය වගේ ධර්මතාව වලින් යුක්ත පුද්ගලයෙක් හැටියටයි. නමුත් ඒ කෙනාගේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්නට උත්සාහවත් වෙන, ඒ වගේ මේ පැත්ත දියුණු කරමින් කටයුතු කරන පුද්ගලයෙක් විදිහටයි මේ කෙනාගේ ස්වභාවය තිබෙන්නේ. ඒ නිසා මේ කෙනාටත් ඊර්ෂ්‍යා, එහෙම නැතිනම් ක්‍රෝධය, මාන්නය කියන මේ ධර්මතාව වලින් යුක්ත බව පෙනෙන නිසා, විද්‍යමාන වෙන නිසා අභූතව චෝදනා කරන්නට පුළුවන්කමක් තියෙයි ලෝකයාට. ලෝක සත්වයා විසින් මේ විදිහේ චෝදනා කිරීම නිසා මහ විශාල අගතියකට, දුගතියකටපත් වෙන්නට කර්ම රැස් කර ගන්නවා. ඒ නිසා තුන්වෙනි සහ හතරවෙනි පුද්ගලයාගේ ස්වභාවය එක වගේ පෙනුනට මෙයාගේ ආධ්‍යාත්මික පැත්තෙන් මේ දෙන්න වෙනස් වෙලා තියෙනවා. ඊළඟට පස්වෙනි සහ හයවෙනි පුද්ගලයෝ පිළිබඳව ගත්තාම ක්‍රෝධය හා මාන්නය කියන මේ දෙකෙන් යුක්තව මේ අය කතා බහ කරනකොට බොහෝම දේශසහගත වචන ඉදිරිපත් වෙනවා. විතර්කයන්, වචී සංකාරයන් බොහොම ක්‍රෝධයෙන් සහ මාන්නයෙන් යුක්තව කතා බහ කරන්නේ. මේ පස්වෙනි පුද්ගලයාගේ ස්වභාවය ක්‍රෝධය හා මාන්නය මුල් කරගෙන වචී සංකාර ඇති වෙනවා. එහෙම නැත්නම් වචනයෙන් කර්ම රැස් කරනවා. වචනයෙන් කතා බහ කරනකොට මේ පුද්ගලයා විද්‍යමාන වෙනවා ලෝකයාට හරි සැරපරුස පුද්ගලයෙක් හැටියට. මේ කෙනාගේ මේ සැරපරුස භාවයේ දකින කෙනෙකුට ඒ කෙනාගේ ආධ්‍යාත්මික පැත්ත දකින්නට පුළුවන්කමක් නොලැබෙනවා. නමුත් පස්වෙනි පුද්ගලයාගේ තුල මේ විදිහට ක්‍රෝධය සහ මාන්නය මුල් කරගෙන කටයුතු කිරීම තුල වික්ත විසරද බහුශ්‍රතභාවය කියන කාරණා වලටපත් වෙන්නේ නැහැ. ඒ වගේම සක්බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ඇසුරෙන් ලබන්නට තිබෙන දැනුමුතුකම් අරගෙන ඊට අනුව ශ්‍රවණය කරලා කටයුතු කරලා තමන්ගේ ජීවිතය සකස් කරගන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ වගේම ශාසනයේ පෙන්වන දර්ශනයෙන් යුක්තව කටයුතු කරලා ඒ දර්ශන ප්‍රතිපදාවෙන් ප්‍රහාණය කරන්නට ඕන කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ අනුව මේ කෙනා තැම්පත් නොවුන, ඒ වගේම විමුක්තිය ලබන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. තැම්පත් වුණ බවක් පේන්නට නැහැ. දකින්නට ලැබෙන්නම මේ කෙනාගේ කලහකාරී වචන. කතා කළොත් වෛරයෙන්, ක්‍රෝධයෙන් යුක්තව, මාන්නයෙන් යුක්ත වචනයක්මයි අහන්නට ලැබෙන්නේ. ඉතින් මේ කෙනා කය බිඳීමෙන් මරණින් මත්තේ පිරිහීමකට ලක් වෙනවා. ඒ වගේ මුසස් භාවයකට පැමිණෙන්නේ නැහැ. දුගතියකටපත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. විශේෂ අධිගමයකටපත් වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ වගේ පුද්ගලයෙකුට. ඊළඟට 6 වෙනි පුද්ගලයා හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ක්‍රෝධය හා මාන්නේ පිහිටලා ඉන්නවා මේ කෙනා. ඒ විදිහටම කලින් කලට වචන කතා කරනකොට වෛරය මිශ්‍ර වෙච්ච, එහෙම නැතිනම් ද්වේෂය මිශ්‍ර වෙච්ච වචන අහන්නට ලැබෙනවා කියලා කෙනෙකුට දැනේවි. ඒකට හේතුව ක්‍රෝධය හා මාන්නයෙන් යුක්ත වෙන නිසා කලින් කලට ඒ ප්‍රකාශ කරන වචන තුල සැරපරු ස්වභාවය දකින්නට ලැබෙනවා.
ඒ නිසා කෙනෙක් මේ තුලින්ම තීරණය කරන මේ කෙනා හරි සැරපරුෂයි, මේ කෙනා හරි අකුසලයෙන් යුක්ත පුද්ගලයෙක්, ලාමක පුද්ගලයෙක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ක්‍රෝධය හා මාන්නයෙන් යුක්තව කටයුතු කරන මේ පුද්ගලයාගේ ආධ්‍යාත්මික පැත්ත වික්ත විසරද බහුශ්‍රත භාවයෙන් යුක්තව කටයුතු කරනවා. ඒ වගේම සත්බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ දේශනාවන් වලට කරුණාකාරණාවන් ඇහුම්කම් දීලා ඊට අනුකූලව තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට උත්සාහවත් වෙනවා. ඒ විතරක් නෙමේ ශාසන දර්ශනීය තුලින් ප්‍රහාණය කරන්නට තිබෙන කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරමින් ඉදිරි කටයුතු සිද්ධ කරන්නට උත්සාහවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ පුද්ගලයා විමුක්තියම ලබනවා. ඒ වගේම කය බිඳීමෙන් මරණින් පස්සේ පිරිහීමකට ලක් වෙන්නේ නැහැ. ඒ වගේම උසස් භාවයට අධිගමයන් වලට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න පින්වත්නි මේ පුද්ගලයෝ 6 දෙනා ගත්තාම 6 දෙනාගේ බහැර ස්වභාවය සමාන විදිහට පුද්ගලයෝ 3 දෙනෙක් බෙදනවා. එක්කෙනෙක් ඉන්නවා බොහොම සෝරතයි, හික්මුණ බවකින් තිබෙනවා. හැබැයි මේ පුද්ගලයා කාමභෝගී ජීවිතයක් ගත කරනවා. ඒ වගේම මේ කම්සැපේ ඇලී ගැලී වාසය කරන පුද්ගලයෙක්. හැබැයි මේ විදිහට කටයුතු කරන පුද්ගලයෙක් වුණාට මේ පුද්ගලයා වෙනස් වෙන්නේ ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මික පැත්ත තුළ සිද්ධ කරනු ලබන කටයුතු අනුවයි. ඒ කෙනෙක් ආධ්‍යාත්මික දියුණු කරන්නට කටයුතු කරනවා නම් ඒ කෙනා බැහැරෙන් අඩුපාඩු තිබුණත් ඒ කෙනා ආධ්‍යාත්මික පැත්තේ කටයුතු කිරීම නිසා ඒ අගුණ දුර්වලකම් දුරු කරගෙන යහපත් පැත්තට යොමු කරගන්නට ඒම ශක්ති සම්පන්න භාවයට පත් වෙනවා. දෙවෙනි පුද්ගල කොට්ටාසය ගත්තාම තුන්වෙනිය සහ හතරවෙනිය පිළිබඳව අවධානය යොමු කළාම ක්‍රෝධයෙන් හා මාන්නයෙන් යුක්තව කාය කම්ම ටික කරනවා. ඒ අනුව කටයුතු කරන පුද්ගලයෙක්. ඒ ක්‍රෝධයෙන් හා මාන්නයෙන් යුක්තව කලින් කලට ලෝභය ඇසුරු කරමින් කටයුතු කරන මේ පුද්ගලයන්ගේ දෙදෙනාගේම ස්වභාවය බැහැරින් බලනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ ස්වභාවයෙන්ම මේ දෙන්නම දුගතිගාමීව එහෙම නැත්නම් පිරිහීමට ලක් වෙන පිරිසක් හැටියට. නමුත් පින්වත්නි, ඒ දෙදෙනාගේම ස්වභාවය බැහැරින් එක සමාන වුණාට ආධ්‍යාත්මික පැත්තෙන් මේ දෙන්න වෙනස් පුද්ගලයන් බවට පත් වෙනවා. එක්කෙනෙක් ආධ්‍යාත්මික පැත්තෙන් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. බහුශ්‍රත භාවයට පත් වෙන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ වගේම සක්බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ඇසුරකට ලක් වෙලා උන්වහන්සේලාගේ අවවාද අනුශාසනාවලට අනුකූලව ඇහුම්කම් දීලා කටයුතු කරන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කෙනා දුගතියටපත් වෙන්නේ. නමුත් අර කිව්වා වගේම බැහැරින් බලනකොට ක්‍රෝධයෙන් මාන්නයෙන් සහ කලින් කලට ලෝභය ඇසුරු කරමින් කටයුතු කරන මේ පුද්ගලයා සක්බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ඇසුර නිසා හොඳ දේවල් අහලා ඊට අනුකූලව කටයුතු කරලා ජීවිතයේ ආධ්‍යාත්මික පැත්තෙන් යහපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ කෙනා දුගතියට වැටෙන්නේ නැහැ, සුගතියට යොමු වෙනවා. ඒ වගේම පිරිහීමකට ලක් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාගේ ජීවිතය යහපත් ජීවිතයක් බවට පත් කරගන්නවා. අධිගමයන් පවා ලබනවා කියලා දේශනා කරා. ඊළඟට තුන්වෙනි කාණ්ඩය ගත්තාම පස්වෙනි සහ හයවෙනි පුද්ගලයන්ගේ ස්වභාවයත් ඒ වගේමයි. බැහැරින් බලනකොට කෙනෙකුට පේන්නේ ක්‍රෝධයෙන් මාන්නයෙන් යුක්තව රළු වචන භාවිතා කරන වචී සංකාරයන් ඇති කරගන්න පුද්ගලයෙක් හැටියටයි. නමුත් මේ දෙන්නගේ ආධ්‍යාත්මික පැත්තෙන් තමයි මේ දෙන්නෙක් බවට පත් වෙන්නේ. ස්වභාවයේ බැහැරින් බැලුවොත් එක හා සමානයි. ගති ලක්ෂණ වලින් ගත්තාම එක හා සමානයි. නමුත් මේ ගති ලක්ෂණ එක හා සමාන වුණාට ආධ්‍යාත්මික පැත්තේ ගති ලක්ෂණ වලින් මේ දෙන්නෙක් බවට පත් වෙනවා. ඊට හේතුව තමයි පින්වත්නි මේ දෙන්නගේ ස්වභාවය ගත්තාම එක්කෙනෙක් බ්‍රහ්මචාරී එහෙම නැත්නම් සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ඒ අනුශාසකත්වයන් ශ්‍රවණය කරලා ඊට අනුකූලව තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. වික්ත විසරද බහුශ්‍රත භාවයකට පත් වෙන්නේ නැහැ. ඒ වගේම දහමට අනුකූලව කටයුතු කරලා දර්ශනීය කටයුතු කරන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. දර්ශන සම්පත්තියකට පත් වෙන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. නමුත් මේ කෙනාගේ ස්වභාවයෙන්ම මේ කෙනා ක්‍රෝධයෙන් මාන්නයෙන් සහ වචී සංකාර ගත්තාම රළු වචී සංකාරයන්ගෙන් යුක්ත භාවයට පත් වෙනවා. ඊළඟට අනිත් පුද්ගලයා ගත්තාම පින්වත්නි මේ ස්වභාවයෙන්ම යුක්තයි. නමුත් ආධ්‍යාත්මික පැත්තෙන් වික්ත විසරද බහුශ්‍රත භාවයට පත්වෙච්ච කෙනෙක්. ඒ වගේම සක්බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ මඟ පෙන්වීමට අනුව කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ශාසන දර්ශනයෙන් යුක්තව කටයුතු කරලා
ජීවිතේ සාර්ථක කරගන්නට උත්සාහවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කෙනා ජීවිතේ පිරෙන්නේ නැහැ. මේ කෙනා ජීවිතය තුළ තව තවත් ඉදිරියටම යන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගෙන ලෝකෝත්තර භූමියට පවා පත් වෙන්නට උත්සාහවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ පුද්ගලයන් 6 දෙනා පිළිබඳව කතා කරලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පූර්ණ සහ ඉසිදත්ත දෙන්න අතර තියෙන ස්වභාවය පිළිබඳව. පූර්ණ කියලා කියන්නේ සීලයෙන් යුක්ත පුද්ගලයෙක්. බ්‍රහ්මචාරීව කටයුතු කළා. මේ මිගසාල උපාසිකාවගේ පියාණන් බ්‍රහ්මචාරීව කටයුතු කළා. ඒ බ්‍රහ්මචාරීව කටයුතු කරපු පුද්ගලයා මරණින් පස්සේ සකදාගාමි භාවයට පත් වෙලා තුසිත දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා මම මුලින් සඳහන් කළා සූත්‍ර දේශනාවේ සඳහන් වෙච්ච පරිදි. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පූර්ණ කියන මේ පුද්ගලයාට සීලය මුල් කරගැනීමෙන් ප්‍රතිපදාව ආරම්භ වෙලා ඒ තුලින් ප්‍රඥාව ආරම්භ වෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමනම් මේ කෙනාගේ මූලිකත්වය පූර්ණ එහෙම නැතිනම් පූර්ණගේ ආරම්භයේ තියෙන්නේ සීලය මුල් කරගෙනයි. ඒ නිසා සීල සම්පදායෙන් යුක්තයි පූර්ණ. නමුත් මේ පූර්ණ සීලය හොඳට සංවරයෙන් යුක්තව කටයුතු කළා විතරක් නෙමෙයි. ඒ සීලය තුල ආරම්භ කරපු ඒ ගමන් මඟ හික්මීම තුලින් ආරම්භ කරපු ඒ ගමන් මඟ වික්ත විසරද භාවයට පත් වෙලා බහුශ්‍රත භාවයට පත් වෙලා ශාසන ප්‍රතිපදාවට අනුකූලව කටයුතු කරමින් ඒ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගෙන සෝහන් භාවයෙන් ඉපිටට ගිහිල්ලා සකදාගාමි භාවයට පත් වෙන්නට පුළුවන්කම ලැබුණා. ඊළඟට ඉසිදත්ත කියලා කියන්නේ බ්‍රහ්මචාරීව ගත කෙරේ නැහැ. අබ්‍රහ්මචාරීවයි කටයුතු කළේ. ගිහි ජීවිතයක අබ්‍රහ්මචාරීව කටයුතු කළා. මෙහා ජීවිතයක් තුළ මේ තුන ධර්මයන්ගෙන් යුක්තව ඒ සමාජය තුළ ඉඳමින් කටයුතු කරමින් ජීවත් වෙච්ච කෙනෙක් තමයි මේ ඉසිදත්ත කියලා කියන්නේ. නමුත් මේ ඉසිදත්තගේ ප්‍රඥා මට්ටම අති ප්‍රබලයි, අති විශාලයි. පූර්ණට වඩා ප්‍රඥාවෙන් වැඩි මේ ඉසිදත්තගේ ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඉසිදත්ත ප්‍රඥා මූලික පුද්ගලයෙක් හැටියට. මේ නිසා ඉසිදත්තගේ ස්වභාවය ප්‍රඥාව මුල් කරගත්ත නිසා වික්ත විසරද භාවයෙන් යුක්තව කටයුතු කළා. සග්බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ දේශනාවන් ශ්‍රවණය කරලා ඊට අනුකූලව කටයුතු කරලා ජීවිතයේ යහපත් පැත්තට හරවගෙන කටයුතු කරන්නට පුළුවන්කම ලැබුණා. ඒ නිසා ප්‍රඥාව මුල් කරගෙන සීලය රකින්නට ඕනේ ආකාරය පිළිබඳව කල්පනා කරලා ප්‍රඥාවෙන් යුක්තව මේ කෙනාගේ සීලය සම්පූර්ණ කරගන්න වැඩපිළිවෙලට යොමු වුණා. ඒ තුල කටයුතු කරලා දර්ශනයෙන් ප්‍රහාණය වෙන්නට ඕන කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරලා මේ ශාසන ප්‍රතිපදාව තුළ සකදාගාමි භූමියට පත් වෙන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ඉසිදත්තගේ සහ පූර්ණගේ ස්වභාවයන් පිළිබඳවයි මම ඔබට මතක් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කාරණාවන් වලට අනුකූලව. ඉතින් අප සමාජය තුළ ජීවත් වෙනකොට අපිට මේ දෙපිරිසම මුණ ගැහෙනවා. මේ විදිහේ දෙපිරිසක් මුණ ගැහුණට අපිට මනින්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ බහැර තියෙන ගති ලක්ෂණ ටිකෙන් විතරයි. නමුත් සමහර විට මාර්ගඵල ලැබපු ආර්ය උත්තමයන් වහන්සේලා වෙන්නට පුළුවන්. ඒ මඟ වඩන ආර්යයන් වහන්සේලා බවට පත් වෙන්නට යොමු වෙච්ච පිරිසක් වෙන්නට පුළුවන්. නමුත් අපිට පේනවා යම් අඩුපාඩුකම් දුර්වලකම් පේන්න පුළුවන්. අපි අභූතව චෝදනා කළා වෙනවා ඒ අයට ශාසනික තුල මේ කියන ධර්මතාවයන් වලට අනුකූලව. අපි යම් කෙනෙකුට චෝදනා මුඛයෙන් අපහාස මුඛයෙන් කතා කළොත් ඒ තුල සාධාරණ භාවයක් අපිට පෙන්වන්නට පුළුවන්කම ලැබෙයි බහැර පවතින ස්වභාවය අනුව. නමුත් අපි යාගේ ආධ්‍යාත්මික ජීවිතවල තිබෙන සාරය යථාර්ථය අපි තේරුම් අරගෙන කටයුතු කරන පුරිසක් විදිහට නෙමෙයි කටයුතු කරලා තිබෙන්නේ. මම ඔබට මේ සඳහා පුංචි යෝජනාවක් කරන්නට බලාපොරොත්තු වෙනවා. පුංචි අදහසක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, ඔබ බලන්න කල්පනා කළා මම මේ කියන කාරණේ ඔබේ ජීවිතයට එකතු කරලා. සමහර පුද්ගලයෝ ඉන්නවා අපිට හරි හොඳ පුද්ගලයෝ විදිහට ජීවිතේදී හම්බ වෙන්නේ. බොහෝම ගුණ යහපත්කමින් යුක්ත, බොහෝම සත්පුරුෂ අදහස් තියෙන, බොහෝම යහපත් පිරිසක් විදිහට තමයි අපිට අපේ සමාජය තුළ මුණ ගැහිලා තියෙන්නේ. අපි මේ අය පිළිබඳව දැඩි ලෙස විශ්වාස කරමින් කටයුතු කරනවා. ඒ විශ්වාසය කොච්චරද කියලා කිව්වොත් අපි ළඟ කිසිදු රහසක් පවත්වා ගන්නෙ නැහැ. අපි ළඟ කිසිදු දෙයක් ભેදයක් පවත්වන්නේ නැහැ. අපි විවෘතව සියලු දේ අය සමග බෙදා හදා ගන්නවා. නමුත් පින්වත්නි, ටික කාලයක් ගත වෙනකොට මේ අයම අපේ ජීවිතයේ තුල
අපිට හතුරුකම් කරන එහෙම නැතිනම් අපිට අවැඩ පිණිස කටයුතු කරන අයහපත පිණිස කටයුතු කරන පුද්ගලයන් බවට පත් වෙනවා. අපි එතකොට සඳහන් කරනවා මේ පුද්ගලයා කලින් මෙහෙම කෙනෙක් නමුත් දැන් මේ විදියට වෙනස් වෙච්ච කෙනෙක් කියලා. අපි පුද්ගලවාදයෙන් අරගෙන කලින් කෙනා හොඳයි දැන් කෙනා නරකයි කියලා කතා කරනවා. ඕකෙම අනිත් පැත්තකුත් තිබෙනවා පින්වත්නි. කලින් කෙනා නරකයි දැන් කෙනා හරි හොඳයි කියලා කතා කරනවා. බලන්න පින්වත්නි මේ එකම කෙනා කලින් හොඳ වෙලා දැන් නරක වෙන්නත් දැන් කලින් නරක වෙලා දැන් හොඳ වෙන්නත් ඒ වගේම කලින් හොඳ වෙලා දැන් නරක වෙන්නත් කියන මේ දෙපැත්තක් කොහොමද සිද්ධ වෙන්නේ? අපි දකින්නේ පින්වත්නි පුද්ගලවාදයකින්. නමුත් අපි දකින්නට උත්සාහවත් වෙන්නට ඕනේ මෙතන ඇසුරු කරන කෙලෙස් ධර්මයන් වලට අනුකූලව. පුද්ගලයෙක් හොඳ පුද්ගලයෙක් බවට පත් වෙන්නටත් නරක පුද්ගලයෙක් බවට පත් වෙන්නටත් හේතු වෙලා තිබෙනවා ලෝකේ ධර්මතාවයක්. ඒ ලෝකේ ධර්මතාවයේ තමයි පින්වත්නි කෙලෙස් ධර්මයන් වලට අනුකූලව ගුණ ධර්මයන් වලට අනුකූලව මේ හිත ඇසුරු කරපු ආකාරය. පින්වත්නි මම අද දවසේදී ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරු කරමින් ඒ ධර්මයට අනුකූලවම කටයුතු කරමින් ධර්මයේ තුලම ජීවත් වෙන්න උත්සාහවත් වෙන කෙනෙක් බවට පත් වුණොත් ලෝකයාම මා දකීවි හොඳ කෙනෙක් හැටියට සත්පුරුෂ කෙනෙක් හැටියට. නමුත් පින්වත්නි මමම එහෙම නැතිනම් මේ හිතම අකුසල ධර්මයන් ඇසුරු කරමින් අකුසල ධර්මයන් තුලටම නැඹුරු වෙලා අධර්මයේම පතුරවමින් අධර්මයේ තුලම ජීවත් වෙන්නට උත්සාහවත් වෙන මානසික මට්ටමක් හදාගත්තොත් ලෝකයාම මා කෙරෙහි දකි අගුණ දුර්වලකම් වලින් යුක්ත පුද්ගලයෙක් හැටියට. නමුත් පින්වත්නි මේ හිතේ ස්වභාවය අපි තේරුම් ගන්නට ඕනේ. හිත කුසල ධර්මයන් ඇසුරු කරමින් ශාසන ධර්මතාවයේ තුල හිත හික්මීමකට ලක් වෙනවා නම් ඒ හිත තුල කටයුතු කරන කරන හිතන සියලු දේ යහපත් දේවල් බවට පත් වෙනවා. ඒ කෙනාගේ ස්වභාවය ඒ කෙනාගේ ඒ හැසිරෙන ස්වභාවය වෙනස් වෙන්නට පුළුවන්. නමුත් ඒ කෙනාගේ ආධ්‍යාත්මික පැත්තෙන් ඒ ජීවිතේ බොහොම යහපත් ජීවිතයක් ධර්මානුකූල ජීවිතයක් බවට පත් වෙනවා. ඒ නිසා මම ඔබට යෝජනාවක් කරන්නම් කියලා මතක් කළේ අපි අද සමාජය තුල දකින්නකොට සමාජය තුල දකින්නට උත්සාහවත් වෙන්නට ඕනේ පුද්ගල ભેදයෙන් යුක්තව දෝෂ දකින්නට නෙමෙයි. ඒ අවස්ථාවට අනුකූලව හිත තුල පවතින ධර්මතා ටික තේරුම් ගන්නටයි උත්සාහවත් වෙන්නට ඕනේ. අපි යම් කෙනෙක් හොරකම් කරන කෙනෙක් දකිනවා නම් ඒ හොරකම් කරන කෙනෙක් දකිනකොට අපිට පේන්නට ඕනේ ඒ හිතේ දැඩි ලෝභය ඇසුරු වෙන මොහොතක්. ඒ දැඩි ලෝභය ඇසුරු වෙනවා කියලාවත් ඒ හිතේ නුවණක් නැති නිසා අඳුන ගන්නට පුළුවන් කමක් නැහැ. අනුවණකමින් යුක්ත නිසා ලෝභය අඳුරන්නේ නැති නිසා ඒ ස්වභාවය හොරකම් කරන ස්වභාවයට කාය කම්මයක් බවට පත් කරන ස්වභාවයක් දක්වා දීර්ඝ වෙලා තිබෙනවා. ඒ චේතනාවන් පහළ වෙලා හොරහිත පහළ වෙලා හොරකම් කරන පුද්ගලයෙක් බවට අපිට විද්‍යමාන වෙලා තිබෙනවා. නමුත් එතන හොරකම් කරන පුද්ගලයෙක් තුළ අපිට දකින්නට ඕනේ ධර්මයේ තුල ඒ හිත ඇසුරු කරපු අධික ලෝභය පාලනය කරගන්නට බැරි වෙච්ච අනුවන වූ මානසික මට්ටමකට අනුව ක්‍රියාත්මක වෙච්ච කාය කර්මයක් කියලා. යම් කෙනෙක් ඉන්නවා කාම මිත්‍යාචාරයේ යෙදෙනවා. එහෙම නැතිනම් බොරු කියනවා, හිස් වචන කියනවා, සත්තු මරනවා ආදී මේ විදිහට නොයෙකුත් විදිහේ අකුසල ධර්මයන් වල නිරත වෙන ස්වභාවයක් තිබෙනවා නම් මේ කාය කම්ම වචී කම්මයන් සිද්ධ වෙන්නට මනස තුල අකුසල ධර්මයන් ඇසුරු කරන බව හඳුනා ගන්නට තරම් නුවණක් නොතිබිච්ච නිසායි මේ හැම දිනෙකටම ඒ තමන්ගේ ජීවිතය ඒ පැත්තට යොමු වෙලා ඒ කාය කර්මයන් සිද්ධ කරන භාවයට පත් වෙලා තිබෙන්නේ. අපිට පුද්ගලයෙක් වැරදි කරන පුද්ගලයෙක් හම්බෙලා තිබෙනවා. වැරදි කරන පුද්ගලයෙක් හම්බෙන තැනක තිබිලා තියෙන පින්වත්නි මෙන්න මේ වගේ ධර්මතාවයක්. හිතට කෙලෙස් ධර්මයන් එකතු වෙලා අවිද්‍යාවෙන් වැහිලා නීවරණ වලින් හොඳටම වහලා දාලා ඒ වගේම තණ්හා ආදී කෙලෙස් ධර්මයන් වලින් බැඳිලා අපේ ජීවිත අපිටම නොතේරෙන විදිහට මේ හිත දූෂණය වෙලා ආධ්‍යාත්මික පැත්තෙන් අපේ ජීවිතේ විනාශ වෙලා දුර්වල වෙලා ඒ දුර්වල වෙච්ච මානසික මට්ටමකින් අව්‍යක්ත භාවයකින් යුක්තව කටයුතු කරන මේ මානසික මට්ටම දිගින් දිගටම පවත්වාගෙන යනකොට ඊට අනුව හිතන කියන කරන කල්පනා කරන මේ සියල්ලම අකුසල විශේෂ වැටෙනවා. අකුසලයේ විශේෂ වැටෙනවා විතරක් නෙමෙයි පින්වත්නි. ඒ තුලින් ලෝකයට විද්‍යමාන වෙන්නේ අසත්පුරුෂ ගති වලින් යුක්ත එහෙම නැතිනම් කලහකාරී භාවයෙන් යුක්ත වෙච්ච
එහෙම නැතිනම් සමාජයට එපා වෙච්ච පුද්ගලයෙක්මයි දකින්නේ, වැරදි කරන පුද්ගලයෙක්මයි දකින්නේ. බලන්න පින්වත්නි, ඒ අනුව අපි සමාජය තුළ කටයුතු කරනකොට අපිට නොයෙකුත් අපවාදයන් වලට ලක් වෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම චෝදනා වලට ලක් වෙන්නට සිද්ධ වෙනවා. අපිට විතරක් නෙමෙයි, අපිත් ඒ වගේම අපහාස චෝදනාව එල්ල කරන්නට පුළුවන්කම ලැබෙනවා. යම් කෙනෙකුට අපහාසාත්මකව, චෝදනාත්මකව අපි කතා කරලා අපි මහා අකුසලයක් සිද්ධ කරගන්නවා. මොකද පින්වත්නි, අපි මේ ජීවිතවල ඇතුළාන්තය දන්නේ නැහැ. ඔබ අහලා ඇති සමහර විට එක්තරා රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. මේ රහතන් වහන්සේ හම්බ වෙන හැම කෙනෙකුටම වසලවාදයෙන් ප්‍රකාශ කරනවා. වසලයා කියලා කතා කරනවා. නමුත් අනිත් කවුරුත් දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නමක් කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ විදිහට සැරපරුෂව කතා කරන, කෑ ගහන මේ හාමුදුරුවෝ මේ මෙච්චරකට හික්මිච්ච නැති කෙනෙක් නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් පින්වත්නි, මේ රහතන් වහන්සේ නමක්. ඒ වගේ චරිත කතා අපිට ගණනාවක් ශාසනය තුල දකින්නට තිබෙනවා. ඒ මොකද ඒ ගති ලක්ෂණ තිබුණට, ඒ ස්වභාව ලක්ෂණ තිබුණට ආධ්‍යාත්මික පැත්තෙන් මේ චරිත, මේ ජීවිත මහා ශ්‍රේෂ්ඨ චරිත බවට පත් වෙලා තිබෙනවා. බැහැරින් මැනලා, බැහැරින් බලලා යම් කෙනෙක් තීරණය කරන්නට බෑ. බැහැරින් ස්වභාවය දැකලා ඒ ඇතුළාන්තේ කොහොමද කියලා අපිට දකින්නට, තීරණය කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙම යම් තීරණයක් ගන්නවා නම් ඒ අපි තුලම තියෙන අගුණ දුර්වලකමක් හින්දාමයි. යම් කෙනෙකුගේ ස්වභාවය දැක්කහම අපිට හිතෙන්න පුළුවන් ওই මිනිස්සයා මේ වගේ මිනිස්සෙක්. එහෙම මනින්න පුළුවන්කම ලැබුණේ කොහොමද පින්වත්නි? එහෙම මනින්න පුළුවන්කම ලැබෙන්නේ මිනුම් දණ්ඩ අපි ළඟ තියෙන හින්දා. එහෙම මිනුම් දණ්ඩක් තියෙනවා කියලා කියන්නේ අපේ හිතේ ස්වභාවයට අනුකූලවයි අපි එහෙම මනින්නේ. නමුත් අපි දක්ෂයි නම්, ධර්මයේ තුල හික්මෙන කෙනෙක් නම්, ධර්මදර නම්, වික්ත විසරද නම් අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව නම් මනින්න වෙන්නේ. අන්න අපිට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මිනුම් දණ්ඩ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බැහැරින් මේ විදිහට विद्यमान වුණාට ඒ කෙනාගේ ආධ්‍යාත්මික පැත්ත මෙන්න මේ විදිහට වෙනස් වෙන්න පුළුවන්. මේ විදිහේ ගුණධර්ම වලින් යුක්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට මනින්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අද දේශනාව තුළ අපිට මෙන්න මේ කාරණේ හොඳට ප්‍රකට කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්වත්නි, ඔබ උත්සාහවත් වෙන්නට ඕනේ දවස පුරාවට අපේ ජීවිතය තුළ මෙන්න මේ විදිහේ ගුණධර්ම අපේ ආධ්‍යාත්මික පැත්තට එකතු කරගන්නට. අපි සමාජයක් කටයුතු කරනකොට විශාල පිරිසක්, විවිධාකාර වූ පිරිසක් අපේ ජීවිතවල මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන පිරිස අතර අපිට බෙදලා වෙන් කරන්නට මේ අය හොඳ අය, මේ අය නරක අය, මේ අය සිල්වත් අය, මේ අය දුසිල්වත් අය, මේ ගුණවත් අය, අගුණවත් අය කියලා අපි සමාජය තුළ බෙදලා වෙන් කරගන්නවා. එහෙම බෙදුවොත් පින්වත්නි, අපිට බැහැරින් බෙදලා වෙන් කළොත් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ සත්පුරුෂයන් වහන්සේලා හොයාගන්න එක ලේසි පහසු වෙන්නේ නැහැ. සත්පුරුෂයන් සොයාගන්නට නම් අපි ඒ සත්පුරුෂ ධර්මයන් පිළිබඳව ආධ්‍යාත්මික පැත්තෙන් අපි තුල ඇති කරගන්නට ඕනේ. අපේ ජීවිතය තුළ සත්පුරුෂකම ඇති කරගත්තොත්, ධර්මානුකූල, වික්ත විසරද බහුශ්‍රතභාවය ඇති කරගත්තොත්, මෙන්න මේ තුල තමයි අපිට බහැර සමාජය දකින්නට පුළුවන්කම තියෙන්නේ. කෙනෙක් සමහර විට දකිනවා වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතයට විශාල හානියක් පමුණවන්නට එන පුද්ගලයෙක්. අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් අපේ ජීවිතයට අපේ අකටයුත්තක් කරනවා කියලා, අපිට විශාල වශයෙන් බනිනවා කියලා, එහෙම නැත්නම් පහර දෙනවා කියලා, අපේ ජීවිතයට මහ විශාල හානියක් සිද්ධ කරන්නට පැමිණෙනවායි කියලා. නමුත් පින්වත්නි, අපි දකින්නට ඕනේ මේ පුද්ගලයා අපිට හානියක් කරන්නට එන පුද්ගලයෙක් විදිහට දැකලා ඒ පුද්ගලයාට ඊර්ෂ්‍යා කරලා, වෛර කරලා, ක්‍රෝධ කරලා ඒ පුද්ගලයා විනාශ කරන අදහසකින් යුක්තව කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාගේ චේතනාවම අපේ ජීවිතයේත් අපි චේතනාව බවට පත් කරගෙන මරණින් පස්සේ දෙන්නම දුගතියට යන්නට වෙනවා. ඇයි? දෙන්නගේම චේතනාව අපිරිසුදුයි. ඒ කෙනාගේ විනාශ කිරීමේ චේතනාව තිබෙනවා. ඒ විනාශ කිරීමේ චේතනාව නිසාම ඒ කෙනා දුගතියට යනවා ඒ කටයුතු කරනකොට. ඊට අනුකූලව අපි කටයුතු කරපුවාම අපිට විනාශ කිරීමේ චේතනාව ඇති උනේ තවත් කෙනෙක් අපිට ඒ විදිහට කටයුතු කරන්න ගිය නිසායි. ඒ නිසා අපිත් ඒ මට්ටමටම ඒ ගති ලක්ෂණම ඇති කරගත්තොත් ආධ්‍යාත්මික පැත්තෙන් අපි කොච්චර සිල්වත්, ගුණවත් භාවයක් තමන්ගේ ජීවිත තුළ හදාගන්න උත්සාහවත් වෙලා සිල්වත්ව කටයුතු කළත්, නමුත් අපේ ආධ්‍යාත්මික පැත්තෙන් අපි පිරිහිලා, අපේ ආධ්‍යාත්මික පැත්තෙන් අපි ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය කියන මේ කෙලෙස් ධර්මයන් වලට ඇසුරු කරන්න ඉඩ දීලා,
ඒ අනුව කටයුතු කරන්න ඉඩ දීලා. එහෙමනම් බහැරින් පේන පුද්ගල භාවය තුළ බහැරින් පේන පුද්ගලයා සත්තු මරණ, හොරකම් කරන, කාම මිත්‍යාචාරයේ යෙදෙන, බොරු කියන, හිස් කේලම්, පරුස වචන ආදීන් යුක්තව කටයුතු කරන කෙනෙක් තුසිල්වත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනාගේ ආධ්‍යාත්මික පැත්තත් පිරිහෙලා. නමුත් බහැරට පේනවා අපි හොඳ සිල්වත් ගුණවත් අය. සිල්වත් බවින් ගුණවත් බවින් යුක්තව ඉන්න අපිට අපේ ජීවිතයේ ආධ්‍යාත්මික පැත්තෙන් අපි පිරිහිලා. මොකද ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය ආදී කුහකකම් ආදී මේ කෙලෙස් ධර්මයන්ගෙන් අපේ ජීවිතය පෝෂණය කරලා නම් අපිත් ආධ්‍යාත්මිකව පිරිහිලා. සිල්වත් බවින් යුක්ත බව පෙනේවි. අපි සිල්වත්ව කටයුතුත් කරන බව තියේවි. නමුත් ආධ්‍යාත්මික පැත්තෙන් අපි පිරිහිලා නම් දෙන්නගෙම ස්වභාවය දුගතියටම පත් වෙන ස්වභාවයක්, අගතියටපත් වෙන ස්වභාවයක්, පිරිහීමකටපත් වෙන ස්වභාවයක්. නමුත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපිට අපේ ජීවිතේ කොහොමද හැඩගස්වා ගන්නට ඕනේ කියලා. අපේ බහැර හික්මීම අඩු වෙන්න පුළුවන්. නමුත් අපේ ආධ්‍යාත්මික පැත්තෙන් පිරිහෙන්නේ නැති විදිහට ජීවිතේ සකස් කර ගන්නවා නම්, ගුණධර්ම දියුණු කර ගන්නවා නම්, ඊට අනුව කටයුතු කරනවා නම් බහැරින් මොනතරම් උපද්‍රවය ආවත්, බහැරින් මොනතරම් අපේ ජීවිතේ විනාශ කරන්නට බලපෑම් කළත් ආධ්‍යාත්මයෙන් පිරිහෙන්නේ නැති ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් නම් අන්න ඒ කෙනා තමයි වික්ත විසරද පඬිත කෙනෙක් බවට පත් වෙන්නේ. අටලෝ දහමේ කම්පා නොවන මානසික මට්ටමක් ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ අන්න ඒ වගේ චරිතයකට, ඒ වගේ උතුමන් වහන්සේලාටයි. ඒ නිසා සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ඇසුරක් පවත්වමින්, ඊට අනුව කටයුතු කරමින් අපේ ජීවිතයේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ සඳහා තමන්ගේ ජීවිතයේ හැම වෙලාවෙම ධර්මයෙන් පෝෂණය කරන්නට ඕනේ. ධර්මයේ තුල පෙන්වන ශාසන ප්‍රතිපදාව සහ දර්ශනය කියන මේ දෙක වෙන් කළ හඳුනා ගන්නටත් ඕනේ. දර්ශනයෙන් අපේ ජීවිතය තුළ අන්තර්ගත වෙන දහම් කරුණු ටික පැහැදිලි කරනවා. අපි අවබෝධ කරගන්නට ඕනේ මොන විදිහේ ජීවිතයක්ද, මොන විදිහේ කරුණුද තේරුම් ගන්නට ඕනේ කියලා දර්ශනය තුලින් අපිට පැහැදිලි කරනවා. ඒ වගේම ඒ දර්ශනයට අනුගත වෙන්නට අපි අනුගමනය කළ යුත්තේ කුමන ප්‍රතිපදාවක්ද, කුමන වැඩපිළිවෙලක්ද කියලා ශාසන ප්‍රතිපදාව තුළ පැහැදිලි කරනවා. දර්ශනයේ හැටියට පැහැදිලි කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගැනීමට පටිච්චසමුප්පාදයේ හරහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ඒ පිළිබඳව විග්‍රහයන් වෙන දර්ශනීය පිළිබඳ කතා කරන සූත්‍ර ධර්මයන් ඇසුරු කරන්නට ඕනේ. ඒ ධර්මයන් ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ පිළිබඳව විමර්ශනය කරලා හොඳ විමසීමකින් යුක්තව කටයුතු කරන්නට ඕනේ. ඊළඟට අපි අනුගමනය කළ යුතු ප්‍රතිපදාව තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. සිල්වත් බවින් යුක්තව, ශාසන බ්‍රහ්මචර්යාවෙන් යුක්තව, සීලයෙන් යුක්තව කටයුතු කරන කෙනෙක්. ඒ වගේම සමතය සහ විදර්ශනාව තුළින් සමාධිය සහ ප්‍රඥාව වර්ධනය කරනකොට සීල සමාධි ප්‍රඥා කියන මේ ක්‍රමවේදයේ තුල තමයි දර්ශනයටපත් වෙන්නට පුළුවන් හැකියාව ලැබෙන්නේ. මුලින් සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙන් සත්පුරුෂ ඇසුරකින් සද්ධර්ම ශ්‍රවණය කරලා මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුල තිබෙන දර්ශනය අපි හොඳට ඇහුම්කන් දීලා, හොඳට ශ්‍රවණය කරලා, හොඳට හිතේ ධාරණය කරගන්නට ඕනේ. ඒ ධාරණය කරගත්තු දර්ශනය නිතර නිතර මෙනෙහි කරමින් ඒ දර්ශනයෙන් යුක්තව කටයුතු කරන්නට අවශ්‍ය කරන ප්‍රතිපදාව පූර්ණේ කරන්නට ඕනේ. දර්ශනීය වෙනම තියලා ප්‍රතිපදාව වෙනම තියලා කටයුතු කරනවා නෙමෙයි පින්වත්නි. දර්ශනීය කරන්නත් ප්‍රතිපදාව දකින්නත් පුළුවන් එකක් නෙමෙයි. ප්‍රතිපදාව කළ යුතුම දේ දර්ශනීය දැකිය යුතු දේ. ඒ නිසා ප්‍රතිපදාවෙන් දර්ශනයක් දකින්නට යන්නට ඕනේ. දර්ශනයෙන් තොර ප්‍රතිපදාවක් දකින්නට බෑ. මොකද දර්ශනයක් නැතුව අපි සිල් රැක්කත්, සමාධිය ඇති කළත්, ප්‍රඥාව තිබුණත් දර්ශනයක් නැති තැන අපිට ඒ ප්‍රතිඵලය ලබන්නට ලේසි වෙන්නේ නැහැ. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නට පෙර ආතුව සිල්වත්ව හිටපු විශාල පිරිසක් හිටියා. සීලයෙන් යුක්තව හිටපු විශාල පිරිසක් හිටියා. හැබැයි ආධ්‍යාත්මික පැත්ත දියුණු නෑ මේ අයගේ. සමහර පිරිස හිටියා සමාධිය හොඳටම තිබුණා. රූපාවචර අරූපාවචර දක්වා සමාධිය උපදවාගත්ත පිරිසක් හිටියා ලෝකේ. නමුත් ඒ අයට නිවන් දකින්න පුළුවන්කම ලැබුණේ නැහැ. බොහෝම වික්ත විසරද පඬිතභාවයෙන් යුක්ත පිරිසක් ලෝකෙ වැඩ හිටියා. නමුත් ඒ අයටද නිවන් දකින්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ශාසන දර්ශනය තුල කටයුතු කරමින් ඉන්න හැම කෙනෙකුටම ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වපු
සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන්මයි නිවන් දකින්නට පුළුවන්කම ලැබුණේ. සීලයෙන්වත් සමාධියෙන්වත් ප්‍රඥාවෙන්වත් මේ ශාසනය නිවන් දකින්න බෑ දර්ශනේ නැතුව. හැබැයි දර්ශනීය තිබුණ පමණකින් නිවන් දකින්නට බෑ. සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපදාව පූර්ණේ කරන්නට ඕනේ. දර්ශනීය දැකපු කෙනා, දන්න කෙනා, අහලා දැනගත්ත කෙනා යම් දවසක සිල් රකින්නවා නම් ඒ සිල් රකින්නේ දර්ශනයට අනුවමයි. යම් දවසක සමාධිය පොදව ගන්නවා නම් ඒ දර්ශනයෙන් යුක්ත වූ සමාධියක්මයි. යම් දවසක ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒ මේ දර්ශනයෙන් යුක්ත වූ ප්‍රඥාවක්මයි. සීල සමාධි ප්‍රඥා දර්ශනය ඉලක්ක කරලා තියෙනවා. දර්ශනය සීල සමාධි ප්‍රඥා නිවැරදි කරනවා. ඒ නිසා පින්වත්නි ඔබ හැමදෙනාම අද දවසේදී සීල සමාධි ප්‍රඥා තුළින් දර්ශනය දකින්නට උත්සාහවත් වෙන පින්වත් පිරිසක් බවට පත් වෙන්නට මේ කළ දේශනාවද උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. අද දවසේදී මම ඔබ හැමදෙනාටම සිහිපත් කරන්නට යෙදුනේ මිගසාල සූත්‍ර දේශනාව ඇසුරෙන් අද වර්තමානයේ තුල කෙනා කෙනාට අපි නොයෙකුත් විදිහේ චෝදනා කරමින් උපහාස අපහාසයන් ලක් කරමින් සමාජය තුල වෙන් කරලා පුද්ගල භාවයෙන් අපි යම් කෙනෙකුට දෝෂාරෝපණය කරනවා නම් ශාසන ක්‍රමවේදයේ තුල ඒ සුදුසු නෑ කියන කාරණාව සිහිපත් කළ දෙන්නටයි. ඒ නිසා අපි හැමදෙනෙක්ම උත්සාහවත් වෙන්නට ඕනේ පින්වත්නි. ජීවිතය තුළින් ධර්මයේ දැකලා ධර්මයට අනුකූලව කටයුතු කරලා මේ ශාසන ප්‍රතිපදාව තුළ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගෙන නිවන් දකින ගමන වැඩපිළිවෙල සකස් කර ගැනීමටයි. ඒ සඳහා මේ දේශනාව උපකාරයක් වේවා කියලා ඔබ හැමදෙනාටම ආශිර්වාද කරනවා. අද අප සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. පින් කැමැති සියලුම දෙවියන් මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙලා මේ පින්වත් හැම දෙනාගේම ජීවිතවලට ආශිර්වාද කරත්වා. දෙවියන්ගේ දේව රැකවරණය ලැබේවා. ඒ වගේම දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ පින්වත් හැම දෙනෙක්ම නමින් මිය පරලොව යන්නට යෙදුන පරම්පරාගත සංසාරගත මිය ගියා වූ සියලුම ඥාති වර්ගයාට ඒ වගේම සංඝ අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලා ඇතුළු ඔබ අප හැම දෙනෙක්ම නමින් මිය ගිය සියලුම ඥාති වර්ගයා සිහිපත් කරගන්නට ඒ අතර විශේෂයෙන්ම අප මේ වෙලාවේදී කල්යාණ මිත්‍ර අදහසින්ම සිහිපත් කරනවා අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසල දමනායක මාහිම්පාණන් වහන්සේ උන්වහන්සේත් අප මේ වෙලාවේ සිහිපත් කරලා පරලොවෙන් කරන්නට තිබෙන එකම සංග්‍රහය උපකාරය පුණ්‍යානුමෝදනාවයි. ඒ නිසා නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු ඒ අපවත් වෙච්ච සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලාටත් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා කවුරුත් සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් සම්බන්ධ වුණ උදව් උපකාර කළ හොයලා බලලා කටයුතු කළ කැප වෙලා මහන්සි වෙලා කටයුතු කළ සියලුම දෙනාටත් දායකත්වයෙන් දරන පින්වත් හැම දෙනාටමත් අප ගුරුදේව ස්වාමින් වහන්සේ ඇතුළු අපිට ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරන සියලුම දෙනා වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයටත් ලෝකවාසී සියලුම බෞද්ධ ජනතාව ඇතුළු හැම දෙනාටම කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නටත් කරන සත් අදහස් සත්ක්‍රියාවන් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ නිවනින් සැනසීම පිණිසම මේ සිද්ධ කළා වූ පුණ්‍ය ධර්මිය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවතුනි, බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන නැවුම් සද්ධර්මානුශාසනා මාලාව. බුදුමග සද්ධර්මානුශාසනා මාලාවේ හඳුන්වා දීමේ වැඩසටහන ලෙසින් පූජනීය පළුගස්වැවේ සද්ධාතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ පවත්වන්නට යෙදුන උතුම් වූ සදහම් දෙසුම අද දවසේ මෙලෙසින් නිමාවට පත්වෙන මොහොත. අපේ පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමු. දේශනා පවත්වා වදාළ පූජනීය පළුගස්වැවේ සද්ධාතිස්ස පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නියම සැලසේවා. තවත් চিරාත් කාලයක් පින්වත් ස්වාමින් වහන්සේට ධර්මයෙන් අර්ථයෙන්
ඔබ අපට අනුශාසනා කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් බව නිරෝගී බව සැලසේවා යනුවෙන් අපි හැමදෙනාම දෑත නරලත මැද සාදු නදින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදහැවතුනි, පින්වත් ඔබේ සිත් සතන් ධර්ම ඖෂධයෙන් නිවා සුවපත් කරනු පිණිස ලබන සතියේ පටන් පූජනීය මාන් කඩවල සුදස්සන පින්වත් ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් සුපින්වත් ඔබ වෙනුවෙන් මේ බුදුමග සතරමානුශාසනා මාලාව ඔබ වෙනුවෙන් ගෙනෙන්නට අපි සූදානම්. එහෙමනම් ලබන සතියේත් සුපුරුදු මේ වේලාවට බෞද්ධ රූපවාහිනිය සමගින් එකතු වන්නට ඔබට ආරාධනා කරමින් අපි අද දවසට සමුගෙන යනවා. සුපින්වත් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.